සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණාබිලාසී සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ සෑම දිනම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙන් දක්ෂවණය කරන්ට. එනිසා හැම දිනම බොහෝම වමනාවෙන් මේ මොහොතදී මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වත්නි, අපි එක දිගටම මේ අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රය අසුරු කරගෙන ඒ නිබ්බේධිය පිළිබඳව කලකිරීම පිළිබඳව පවතින දහම් ක්‍රම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ දහම් ක්‍රම අනුක්‍රමෙන් දේශනා කරගෙන පැමිණියා. ඒ දේශනාවන්ගේ 6 වෙනි දේශනාව අවසාන කොටස වෙච්ච දුක ගැන තියෙන දහම් පරයයයි අද දවසේදී අපිට කතා කරන්නට දේශනා කරන්නට පවතින්නේ. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දුක්ඛම් වික්ඛවේ වේදිතබ්බං දුක්ඛස්ස නිදාන සම්භවෝ වේදිතබ්බෝ. එතකොට දුක්ඛස්ස වේමත්තතා වේදිතබ්බෝ, දුක්ඛස්ස විපාකෝ වේදිතබ්බෝ, දුක්ඛස්ස නිරෝධෝ වේදිතබ්බෝ, දුක්ඛස්ස නිරෝධගාමිනී ප්‍රතිපදා වේදිතබ්බාති කියලා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් දුක කියන්නේ මොකක්ද කියලා දන්නවා නම් දුක ඇතිවීමේ හේතුව, දුක ඇති කරන කාරණාව මොකක්ද කියලා දන්නවා නම්, ඒ වගේම දුකේ නානත්වය වේමත්තතාවය මොකක්ද කියලා දන්නවා නම්, දුකේ විපාකය මොකක්ද කියලා දන්නවා නම්, දුකේ නැති කිරීම නැති තැන මොකක්ද කියලා දන්නවා නම්, දුක නැති කරන මාර්ගය දන්නවා නම්, මෙන්න මෙතන කෙනුත් කලකිරීම පිණිස පවතින බ්‍රහ්මචර්යාව දන්නවා කියලා පෙන්නනවා. එහෙම පෙන්නලා දුක්ඛම් වික්ඛවේ වේදිතබ්බ මහන්නේ දුක දත යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවා. එතකොට මෙතනදී කොහොමද පින්වතුනි අපි දුක දත යුතුයි කියලා දුක දැනගන්නේ? පින්වතුනි, මෙතනදී භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ, පියේ විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡ නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා. ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මහලු බව දුකයි, මරණය දුකයි, අපයන් ආයත්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, හිතන දේ නොලැබීම දුකයි, කෙටියෙන් කියනවා නම් දැඩි වෙහෙස දුකයි, කෙටියෙන් කියනවා පංච උපාදානස්කන්ධේම දුකයි කියලා යම් කිසි කෙනෙකුට තේරෙනවා නම්, පෙනෙනවා නම්, මෙන්න මේ කට කියනවා දුක ගැන දන්නවා කියලා. එතකොට එහෙනම් මෙතනදී දුක ගැන දන්නවා කියනකොට පින්වතුනි, දැන් ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මහලු බව දුකයි, මරණය දුකයි කියන ටික අද දවසේදී අපි දන්නවා. අප විතරක් නෙමෙයි මේ ශාසනයෙන් බැහැර අයත් මේ දුක දුකක් කියලා දන්නවා. නමුත් පින්වතුනි, ඒ දුක අද දවසේදී ඒ දුක ගැන අපි දන්නේ මෝඩ විදිහට. දැන් මෙතනදී ඕනේ දුක පිළිබඳ නුවණින් දැනගන්න. දුක පිළිබඳව නුවණින් දැනගන්නට ඕනේ. එතකොට දුක්ඛම් වික්ඛවේ වේදිතබ්බෝ කියලා පෙන්නේ දුක දත යුතුයි කියලා. ඒ දුකේ ස්වභාවය දුක්ඛ ධර්මය මෙන්න මේවයි කියන එක හඳුනා ගන්න ඕනේ කියන එක මිසක මේ ඉපදෙනවා මේ ලෙඩවීම කියන එක දුකක් නැත්තම් මහලු බව කියන්නේ දුකක් කියලා මේ වචනේ අල්ලගන්න කියන කාරණාව ගැන කියනවා නෙමෙයි. අපි කියමු ලෙඩවීමේ ස්වභාවයෙන් යුක්ත ධර්මයේ යම්තාක්ද මෙන්න මේ
ලෙඩවීමේ ස්වභාවයෙන් යුක්ත ධර්මය මෙන්න මේවා. එන මේවා ලෙඩ වෙන ධර්මතාවය නේද කියලා දැනගන්නට ඕනේ. එහෙනම් ඒ ලෙඩ වෙන ධර්මතාවය ගත්තා කියන්නේ ඒ දුක ගත්ත නේද කියන නුවණ එන විදිහටයි මේක හඳුනා ගන්නට ඕනේ. ඒ ගැන අපි පොඩ්ඩක් බලමු. එතකොට දැන් ලෝකයේ තුල දන්නවා ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය, අප්‍රියන් හැක්කීම මේවා දුකක් කියලා. නමුත් ඒ ලෝකයා මේ දුක දන්නේ පින්වතුනි මෝඩකමට. ඉපදෙන්න කෙනෙක්, ලෙඩ වෙන්න කෙනෙක්, මහලු වෙන්න කෙනෙක්, මැරෙන්න කෙනෙක්, ඉපදීම, ලෙඩවීම, මහලු වීම මගේ මට කියලා මේ දුක ආත්ම කරගෙනයි දන්නේ. දුක කෙනෙක්ගේ හැටියටයි දන්නේ. නමුත් මෙතනදී ඕනේ මේ දුක කියන එක කෙනෙක්ගේ නෙමෙයි, පුද්ගලයෙක්ගේ නෙමෙයි. මෙන්න මේ ධර්මතාවයි දුක. මෙන්න මේ දුක්ඛ ධර්මතාවයන් කියන කාරණාව පැහැදිලි කරගන්නට ඕනේ. අන්න ඒ ටික පැහැදිලි වෙන විදිහටයි පින්වතුනි මෙන්න මේ දුක ගැන අවබෝධ කරගන්නට ඕනේ. ඒකයි අන්තිමට කෙටියෙන් කියේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. එතකොට දැන් හොඳට බලන්න ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියලා ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය දුකයි කියලා පෙන්වුවට පස්සේ මේවා කෙනෙක්ගේ දුක හැටියට ගන්නට එපා. මෙතනදී අපි ඉස්සෙල්ලා පවතින ධර්මතාවයන් තේරුම් කරගන්නට උත්සාහවත් වෙමු. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණෙනි නුඹලට ජාතිය ස්වභාව කොට ඇති ධර්මෝ දේශනා කරමි. ජරාව ස්වභාව කොට ඇති, ව්‍යාධිය ස්වභාව කොට ඇති, මරණය ස්වභාව කොට ඇති ධර්මතා දේශනා කරමි කියලා බුදුරජාණන් වහන්සේ මහණෙනි ඇහැ කියන එක ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේ, දුක්ඛ දෝමන සුපායාස ස්වභාව කොට ඇති ධර්මයක්. ආදිත්‍ය සූත්‍රයේදී අපිට මේ පරියාය ලැබෙනවා. සංයුත්ත නිකායේ සූත්‍රවලදී අපිට මේ පරියාය ලැබෙනවා. එතකොට රූප කියලා කියන්නේ චක්කු විඥාන කියලා කියන්නේ චක්කු සම්පස්සේ කියලා කියන්නේ කන කියලා කියන්නේ ශබ්දේ කියලා කියන්නේ සෝත විඥානය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයම පෙන්නනවා. මේවා ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය, මරණය ස්වභාව කොට ඇති ධර්මයි කියලා පෙන්නනවා. එතකොට මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ස්වභාව කොට ඇති ධර්මයි කියලා ඇයි මෙව්වට පෙන්වන්නේ? එතකොට ඇහැ කොහොමද ඉපදීම ස්වභාවය ඇති ධර්මයක් වුනේ? ඇහැ කොහොමද ලෙඩවීම, මහලු බව, මරණය ස්වභාව කොට ඇති ධර්මයක්, අප්‍රියන් හා එක්වීම ස්වභාව කොට ඇති ධර්මයක් උනේ කියන කාරණාව අපි තේරුම් කරගන්නට ඕනේ. අන්න එහෙම තේරුම තමයි පින්වතුනි මේ ඇහි කලකිරෙන්නේ අපි. එතකොට මෙතනදී දැන් ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කිව්වහම මේ දුක් ටික විතරක් නෙමෙයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට පින්වතුනි පංච උපාදානස්කන්ධයම දුකක් කියන නුවණ එන්නට ඕනේ. මේ පංච උපාදානස්කන්ධය කියනකොට මෙතන අයිති වෙනවා පින්වතුනි කාම ලෝකයේ අපි ඉන්න මට්ටම විතරක් නෙමෙයි, දිව්‍ය ලෝකේ, රූපී බ්‍රහ්ම ලෝකේ, අරූපී බ්‍රහ්ම ලෝකේ කියන මේ සුඛ සහගත භූමි පවා අයිති වෙනවා. ඒවා පවා ජරා මරණ ධර්මයන්ගෙන් යුක්තයි කියන නුවණක් තියෙන්නට ඕනේ. නුවණක් එන්නට ඕනේ. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් දන්නවනම් තමයි දුක්ඛම් විස්කේ වේදිතබ්බ මහණෙනි දුක දත යුතුයි කියන නුවණ යාට තියෙනවා කියලා කියන්නේ. එහෙනම් අපි මේ ස්වභාවය පොඩ්ඩක් බලමු. මෙතනදී පින්වතුනි මේ ලිබෙච්ච මහලු වෙච්ච මරණයට පත්වෙච්ච ඒ නිමිත්ත විතරක් අල්ලගෙන කතා කරන ධර්මතාවයක් ගැන නෙමෙයි මේ කියන්නේ, නුවණක් ගැනයි මෙතනදී මතක් කරන්නේ. ඒ කියන්නේ තරුණ කෙනෙකුට වුණත් පුළුවන්කම තියෙන්නට ඕනේ
මහලුකමේ කලකිරෙන්නට තරුණ නිරෝගී කෙනෙකුට පුළුවන්කම තියෙන්නට ඕනේ ලෙඩ රෝගී ගැන නුවණ ඇති කරලා කලකිරෙන්නට. එහෙම නැතුව ලෙඩ වෙච්ච කම නිසා ඇතිවෙන දුකක්ම එන්නට ඕනේ කියන කම නෙමෙයි මේකෙන් කියන්නේ. මහලු වෙච්ච කමම දුකක් මහලු වෙන්නට ඕනේ කියන කමම කියනවා. එහෙම නෙමෙයි. එතනදී සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තැනදී මෙන්න මෙහෙම ස්වභාවයක් ඉස්සෙල්ලා බලන්න. මම උතෙන්දී අර උපමාවක් හැටියට මතක් කරනවා පින්වතුනි. යම් කිසි ගහක් ගන්න පැලෑටියක් ගන්න. මේ ගහකට පැලෑටියකටක් තියෙනවා කුඩා කාලයක්. ඒ ගහකට පැලෑටියකට උනත් ළමා කාලයක් තියෙනවා. ඒ ගහකට පැලෑටියකට උනත් තරුණ කාලයක් තියෙනවා. ඒකත් තලත් යනි වයසක් තියෙනවා. ඒ ගහක් උනත් ක්‍රමයෙන් දිරලා යනවා. දිරලා අන්තිමට වියලිලා ඒ ගහක් උනත් මැරිලා යනවා. ඊට පස්සේ ඒ ගහකට උනත් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. දැන් හොඳට බලන්න හේතුන්ගෙන් හටගත්ත වස්තුන්ගේ ස්වභාවය තමයි ලෙඩ වෙන්න පුළුවන් ස්වභාවය, දිරන්න පුළුවන් ස්වභාවය, මැරෙන්න පුළුවන් ස්වභාවය. නමුත් ඒ දිරන ඉපදෙන ගතිය, ලෙඩ වෙන ගතිය, මහලු වෙන ගතිය, මැරෙන ස්වභාවය අපි ගහක් කියපු ඒ වස්තුවට තිබුණානේ. එතකොට එහෙනම් මේ ගහක් උනත් ඉපදීම ස්වභාව කොට, ලෙඩවීම ස්වභාව කොට, මහලු බව ස්වභාව කොට, මරණය ස්වභාව කොට ඇති ධර්මයක්. ඔන්න දැන් හොඳට බලන්න ඒක සත්‍යයේ නොවි, පුද්ගලයේ නොවි, මගේ නොවි, ලෝකයේ පවතින ධර්මතාවයක්. ඒකයි ඉස්සෙල්ලා දුක්ඛ ධර්මතාව ටික තේරුම් කරගන්න කියලා පෙන්වන්නේ. මෙහෙම අනුව බැලුවාම යම් කිසි කෙනෙකුට සත්වනෝ පුද්ගලනෝ ජරා මරණ ස්වභාවයෙන් යුක්ත ධර්මතා හැටියට හම්බ වෙනවා. හැම රූපයක්ම මේ පංච උපාදානස්කන්ධය කියන තැනක හැම පංච උපාදානස්කන්ධයේ තියෙන හැම රූප උපාදානස්කන්ධයක්ම වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ ස්කන්ධ ටික දකින්ද අර සත්‍ය නොවූ පුද්ගල නොවූ අර මම ගහකට උපමා කළ මට්ටමින් මේ ස්කන්ධය ඔක්කොම ස්කන්ධය කියනකොට කාම භූමිය ඇතුළත තියෙන සියලුම කුසල අකුසල ක්‍රියා විපාක කියන සියලුම සිත්, ඒ වගේම රූප, තුන් භූමිය ඇතුළතම කාමවචර වූ, රූපවචර වූ, අරූපවචර වූ තුන් භූමිය ඇතුළත තියෙන සියලුම කුසල අකුසල ක්‍රියා විපාක කියන සිත්, ඒ වගේම හැම රූපයක්මත් කියන මෙන්න මේ ටික දකින්ද මේව ජාතිය ස්වභාව කොට ඇති ධර්ම. අර ගහක බීජයකින් මුලින්ම පැලෑටියක් හටගත්තා වගේ මේවා අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර කියන හේතු ටික නිසා උපද්දපු, හේතු ටික නිසා හටගත් ධර්මයක්. මෙතන තියෙන මේ හැම දෙයක්ම අර පොඩි කැලේ ගහක් වුණත් ටික ටික දිරන ස්වභාවයටපත් වෙනවා වගේ, ලෙඩ වෙන ස්වභාවයටපත් වෙනවා වගේ, ගහක් වුණත් මරණ ස්වභාවයටපත් වෙනවා වගේ මේ හේතුන්ගෙන් හටගත්ත ස්කන්ධයන්ගේ ආයු කාලයක් තියෙනවා. ආයු කාලයක් තියෙනවා කියන්නේ ක්‍රමයෙන් ඒක දිරන ස්වභාවයටපත් වෙනවා. එතකොට මේ ස්කන්ධයේ ඒ ආයු කාලයෙන් පස්සේ නැසිලා යනවා, විනාශ වෙලා යනවා, මරණයටපත් වෙනවා. එතකොට ඒ ස්කන්ධයන්ගේ වෙනස්කමක් ඇති වෙන්න පුළුවන්, අන්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්, ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ
අනිත්‍යයකට වෙනස් බවකට පත් වීම විපරිණාම ස්වභාවයකට පත් වීම තමයි ඒකේ රෝගය. එතකොට තුන් භූමිය ගිය අණුව ගිය හැම ස්කන්ධයකම මෙන්න මේ ගති ටික තියෙනවා පින්වතුනි. එතකොට දුක්ඛම් වික්ඛවේ වේදිතබ්බං කියනකොට පින්වතුන් තේරුම් කරගන්නට ඕනේ තුන් භූමිය අණුව ගිය හැම ධර්මතාවයක්ම මෙතනදී දැන් සිහි කරගන්න එපා, මිනිස්සු සිහි කරගන්න එපා, දෙවියෝ බ්‍රහ්මයෝ කියලා සක්කාය දිට්ඨියෙන් සත්පුද්ගල භාවයෙන් සිහි කරගන්න එපා. අපි මිනිස්සු කියලා හිතාගෙන ඉන්න තැනක තියෙන්නේ මේ වගේ හේතුන්ගෙන් හටගත්ත ස්කන්ධ ටිකක්. අපි දෙවියෝ කියලා හිතාගෙන ඉන්න තැනක තියෙන්නේ, බ්‍රහ්මයෝ කියලා හිතාගෙන ඉන්න තැනක තියෙන්නේ ඔය වගේ ස්කන්ධ ටිකක් තමයි තියෙන්නේ. එතකොට දුක්ඛං වික්ඛවේ වේදිතබ්බං කියනකොට දුක්ඛ ස්කන්ධ ටික මේ පංච උපාදාන ස්කන්ධෙම දුකක් කියන එක දත යුතුයි කියලා කිව්වේ. තුන් භූමිය අණුව ගිය තුන් භූමියේම තියෙන හැම ස්කන්ධයක්ම ඉපදීම ස්වභාව කොට ඇති දෙයක්. අර මම මුලින් මතක් කළ උපමාව මතක තබා ගන්න. සත්වනෝ පුද්ගලනෝ කෙනෙක් දෙයක් හැටියට නොහිතන ගහක්. ඒක පැලෑටියක් හැටියට ඉපදිලා බීජාංකුරයක් හැටියට පහළ වෙලා ඒක ක්‍රමක්‍රමයෙන් වැඩිලා ඒක දිරලා මැරිලා ගියා. ඒ ගහට ලෙඩ රෝග හැදුනා. නමුත් සත්පුද්ගල භාවයෙන් තොර අනාත්ම ධර්මතාවයක් පැවතුණා. ඒ විදිහට ඉබඳු හැඟීම් මට්ටමකින් තේරුම් කරගන්න මෙන්න මේ තුන් භූමිය අණුව ගිය සියලුම ස්කන්ධ ටික මෙන්න මේ ස්වභාවයෙන් යුක්තයි. අද දවසේදී අපි ඒක නොදන්නවා, නොදකින්නවා, නොපෙනෙනවා වෙන්න පුළුවන්. නමුත් යතහ ස්වභාවය තමයි අපි මිනිස්යෝ කියන තැනකත්, අපි දෙවියෝ කියලා අපිට හම්බ වෙන තැනකත්, බ්‍රහ්මයෝ කියලා හම්බ වෙන තැනකත් පවතින්නේ අර ගහකට උපමා බඳු ස්වභාවයෙන් යුක්ත තියෙන ස්කන්ධ මාත්‍රයක් විතරයි. ඒ හැම එකක්ම දිරණ ස්වභාවයෙන් යුක්තයි. පින්වතුනි, දැන් අර හටගත්ත ගහ අනුක්‍රමයෙන් වැඩෙනකොට ඒ හටගත්ත ගහේ දිරණ කම, ඒ ගහ වයසට යන එක අපිට නතර කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ ගහ මැරෙන එක නතර කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒක කවදාවත් නතර කරන්න පුළුවන් ධර්මතා නෙමෙයි. ඒක තමයි සංකත ධාතුන්ගේ සංකත ලක්ෂණය. ඒ වගේ තුන් භූමිය අණුව ගිය තුන් භූමියේ ඉපදීම ස්වභාව කොට ඇති හැම ස්කන්ධයකම ඔන්න ඔය වෙනස්කම තියෙනවා. ඔන්න ඔය නැතිවීම තියෙනවා. ඒක කවදාවත් නැති කරන්න පුළුවන් කමක් නෙමෙයි. එතකොට පින්වතුන්ට තේරුම් කරගන්නට ඕනේ මේ ඉපදීම ස්වභාව කොට ඇති, ලෙඩවීම ස්වභාව කොට ඇති, මරණය ස්වභාව කොට ඇති ධර්මයි කියනකොට තුන් භූමිය අනුවගේ සියලුම ධර්ම තේරෙන්නට ඕනේ. අන්න ඒ විදිහට තේරුණාමයි දුක්ඛං වික්ඛවේ වේදිතබ්බං කියන තැන අපි පිළිතිය වෙන්නේ. එතනදී මේ කාරණාව තේරුම් කරගන්නට ඕනේ. අපිට වර්තමානයේදී හම්බ වෙන දේ ඒ දුක් ස්වභාවය ප්‍රකට නොවුනා වෙන්නට පුළුවන්. නමුත් නුවණින් තේරුම් කරගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ඔකට මම කලිනුත් උපමා කියලා තියෙනවා, උපමාවල් කියලා තියෙනවා. ඒ උපමාව මම නැවතත් මතක් කරනවා. මේ උපමාවල් පින්වතුනි අපිට හරියට වටිනවා. මේ දුක් ස්වභාවය තේරුම් කරගන්න හරියට උපකාරයි. නුවණින් මේක ගත යුතුයි කියන එකට. පින්වතුනි එක්තරා දවසක එක්තරා උපාසක මහත්මයෙක් සමග මම ගමනක් ගියා. ඒ ගියේ වැහි කාලෙක. ඒ වැහි කාලේ යනකොට පාර ආයිනේ ලස්සන නිල් පාට වතුර පිරලා ඉතිරිලා යන ඇලක්
ඒ පාර හරහා ගලමින් තිබුණා. ඒක වැහි කාලේ. එතකොට අපි මං එක ගිය උපාසක මහත්තයා මට මතක් කරනවා අනේ ස්වාමීනි අපේ සෙනසුන මැද්දෙනුත් මේ වගේ ගඟක් යනවනම් මේ වගේ දොළ පාරක් යනවනම් මොන තරම් ශෝක්ද කියලා. මං ඊට පස්සේ කිව්වා අනේ උපාසක මහත්තයා මේ වගේ දොළ පාරක් නම් අපිට නැති වුණාට කමක් නැහැ කියලා. ඇයි කියලා ඇහුවා. මං කිව්වා දැන් මේ දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ වැහි කාලේ වතුර පිරලා ලස්සනට දෙගොඩ තලා ගියාට අගෝස්තු කාලේ එනකොට වතුර බිඳුවක්වත් නැහැ. ඔක හිඳිලා ගල් කැට විතරයි තියෙන්නේ. ඉතින් මේ වගේ අද වතුර පිරීලා තියෙනකොට පෙනෙන පමණකින් දැකලා අපි ප්‍රාර්ථනා කළොත් මේ වගේ දොලක් අපිට ලැබේවා කියලා මේ දොල අගෝස්තු කාලෙට හිඳෙනවා නම් අපිට හම්බ වෙන දොලත් හම්බ වෙන්නේ අගෝස්තු කාලෙට හිඳෙන එකක්. මේ වගේ එකක් නම් ඕනේ ඒ දොලට ඒ දොල පාරට සිද්ධ වෙන මේ සිද්ධාන්තයක් තියෙනවා. ජනවාරි පෙබරවාරි මාසෙදී මෙහෙම වතුර ගලාගෙන යනවා. ඒ ගාට මාර්තු අප්‍රේල් වෙනකොට වතුර අඩු වෙලා යාන්තම් යනවා. අගෝස්තු සැප්තැම්බර් වගේ වෙනකොට වතුර බිඳුවක්වත් නැහැ හිඳිලා වේවිලා තියෙනවා කියන ගතියක් තියෙනවා නම් මම ප්‍රාර්ථනා කළොත් ඒ වෙලාවේදී අර පෙනෙන්න තිබුණු දේ දැකලා මේ වගේ දෙයක් ප්‍රාර්ථනා කළොත් මට ලැබෙන්නේ ඕකේ තියෙන සිද්ධ වෙන්න පුළුවන් ගති ටිකකින් යුක්ත වූ ධර්මතාවයක්මයි. එතකොට අපිට හම්බ වෙන ඒ දොළපාරත් හම්බ වෙන්නේ කොහොමද? අගෝස්තු කාලේට වතුර බිඳුවක්වත් නැති එකක්. මං කිව්වා එහෙම නෙමෙයි උපාසක මාත්‍යා හම්බ වෙනවනම් මේ වගේ එකක් නෙමෙයි. අගෝස්තු කාලෙටයි මේ වගේ වැහි කාලෙටයි පායන කාලෙටයි දෙකටම වතුර තියෙන විදිය දොලක් හම්බ වෙනවනම් හොඳයි කියලා. ඉතින් මම ඒකින් උපමා කළේ අපි ලස්සන රූපයක් දැක්කට පස්සේ ලස්සන රූපය ප්‍රාර්ථනා කරනවා අනේ මට මේ වගේ කෙනෙක් ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන්නේ දුක්ඛය අඥාන දුක පිළිබඳ නොදන්නාකම නිසායි, තණ්හාව නිසායි. දුක්ඛම් වික්ඛේ වේදිතබ්බං කියනකොට මෙතනදී අපිට මේ කරුණ රූපය ඇස් ඉදිරි පිටට එද්දි අපිට නුවණින් ගෙනියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අනේ මේ රූපයත් හොරි හැදිලා කුෂ්ඨ හැදිලා කුණු වෙලා නොයේ ලෙඩ ස්වභාවයට පත් වෙන්න පුළුවන් ධර්මතාවයක් නේද? අනේ මේක කෙස් සහිලා හැම රැලි වැටිලා අතපය වළංගු නැති වෙලා මේ දිරණ ස්වභාවයෙන් යුක්ත රූපයක් නේද? කවදාම හරි දවසක මරණ ස්වභාවයට යන්න පුළුවන් රූපයක් නේද කියලා වර්තමානයේ අර ලස්සනට පෙනෙද්දි නුවණින් අපිට ඒ වස්තුව දකින්න පුළුවන් මට්ටමක් අපේ සංතහනේ තියෙනවා නම් හදාගෙන අන්න එයා දුක දන්නවා කියන කාරණාව තියෙනවා. ඒ කියන්නේ ලෝකයා සැපයි කියන අරමුණේදීත් මෙයාට දුක දකින්න පුළුවන්. එහෙම නැතුව කොන්ද නැගින් නමුණු තරටියක් අරගෙන යන වයසට ගිය කෙනෙක් දැකලා අනේ වයසට යෑම දුකක් නේද වයසට යෑම දුකක් නේද කියලා හිතුවට හරියන්නේ නැහැ. ප්‍රියසහගත අරමුණේ දුක නොදැක්කොත් අපි ප්‍රියසහගත අරමුණ ප්‍රිය හැටියට දකිනවා දුක්ඛසහගත අරමුණ දුක හැටියට දකිනවා නම් අපිට කියන්නේ දුක්ඛේ ඥානං කියලා. අපිට කියන්නේ දුක්ඛේ අඥානං කියලා. අර දුක්ඛසහගත නිමිත්ත හොඳට ගන්නවා. අතපය වළංගු නැති කෙස් පැහිලා හැම රැලි වැටලා වයසට ගිය කෙනෙක් හම්බ වෙච්ච වෙලාවේදී අනේ මහලු බව කියන්නේ දුකක් නේද මේක නේද මහලු බව කියන හොඳ නිමිත්තක් ගන්නවා. ඊට පස්සේ ලස්සන තරුණ පිරිමි ළමයි ලස්සන තරුණ ගෑනු ළමයි කැස් ඉදිරි පිටට ආවේ. අන්න ඒ වෙලාවේදී අර නිමිත්ත ඉදිරියට කරගෙන මේ විදිහට පෙවුනට අද දවසේදී අනේ මෙන්න මේ වගේ ස්වභාවයට පත් වෙන්න පුළුවන් රූපයක් නේද මේ කෙනෙක් නෙමෙයි මේ ලස්සන ගෑනු ළමයා නෙමෙයි ලස්සන පිරිමි ළමයා නෙමෙයි කන බොන ආහාරයෙන් හැදුණු හැම රැළියට එන්න පුළුවන් කෙස් පැහෙන්න පුළුවන් අතපය වළංගු නැති ඇස් පෙනෙන්නේ නැති කන් ඇහෙන්නේ නැති ස්වභාවයට පත් කරන්න පුළුවන් රූපයක් නේද
අනේ මේ රූපෙට මෙහෙම වෙනව නේද? මේ විදිහට අර සැපයි කියපු අරමුණේ දුක දකින්න පුළුවන් මහලු බව ඕගලන්ට දකින්න පුළුවන් නම් අන්න දුක්ඛේ ඥානං කියනවා. ඊට පස්සේ ලෙඩ රෝග හැදිච්ච තැනක් තියෙනවා නම් හම්බුනොත් ඒක දුකයි. ඕගොල්ලෝ හොඳට නිමිත්ත ගන්න. හොරි හැදිලා, කුෂ්ඨ හැදිලා, පිළිකා හැදිලා, දද හැදිලා හොඳට නිමිත්ත ගත්ත. අනේ මේක දුකක් නේද? මේ ලෙඩ රෝගේ මොන තරම් දුකක්ද? ඊට පස්සේ ඇස් ඉදිරි පිටට බොහොම ප්‍රියයි, ලස්සනයි කියලා එන අරමුණක් ගත්තාම ඒ ප්‍රිය ලස්සන අරමුණේ පිළිකා හැදිලා, හොරි කුෂ්ඨ හැදිලා හෙට දවසේදී වෙන්න පුළුවන් ස්වභාවය නුවණින් දකින්න. අන්න එතකොට ඕගලන්ට කියනවා සැපයි ලෝකයා දුකයි කියන ටිකේ දුක විතරක් නෙමෙයි ලෝකයා දුකයි කියන ටිකේ සැපයි කියන එක දෙකේම දුක දකින්න පුළුවන් නම් ඔන්න දුක්ඛම් වේදිතබ්බෝ දුක දන්නවා කියන තැනට එකට එනවා. එතකොට ඕගොල්ලෝ මරණය මලමිනියක් දැකලා හොඳට ඒක නිමිත්ත ගන්න. අනේ මරණය කියන්නේ මේ ලෝකේ මේ හැම දෙයක්ම අතහැරලා හැම දෙයක්ම වෙන වෙලා ඥාති හිතේසිකින් අතහැරලා යන්න වෙන මේ ස්වභාවය නේද කියලා දකින්න. ඊට පස්සේ ප්‍රියයි මනාපයි කියලා හිතෙන තමන්ට සතුට උපදින්න ඒ නිමිති වලට ඒ ස්වභාවය ඊට පස්සේ තියලා බලන්න. මේ ස්වභාවයේද මරණය නොඉක්මපු ධර්මයක් නේද කියලා බලන්න. ඕගලන්ට දුකයි කියපු අරමුණේ විතරක් නෙමෙයි ඒ සැපයි කියපු අරමුණෙත් ඕගලන්ට මරණය දකින්න පුළුවන් නම් මරිත අරමුණේ නෙමෙයි ජීවත් වෙන අරමුණේ ජීවත් වෙනවා කියන නිමිත්ත මරණය දකින්න පුළුවන් නම් මෙන්න මේකට කියනවා ඕගොල්ලන්ට දුක්ඛේ ඥානං කියලා. නැත්තම් දුක්ඛං වේදිතබ්බෝ කියලා කියනවා. එතකොට මේ වගේ ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියන මේ ස්වභාවයේ නිමිති ටික හොඳට අරගෙන ඒ දුක්ඛාගත පැවැත්මල් හම්බ වෙන අවස්ථාවට ඒ නිමිති ටික හොඳට ගන්නවා. අරගෙන සැපයි කියන අවස්ථාව තමන් ගාවට එනකොට හිත ලෝකය ඇලෙන්න පුළුවන්, බැඳෙන්න පුළුවන් අරමුණට යම් කිසි කෙනෙක් මේ ටික ආදේශ කරලා බලන්න පුළුවන් නම් යටින් මේ ලෝකය සතුට වෙන අරමුණත් යටින් මෙන්න මේ වගේ දැක්මක් ඕගොල්ලන්ට දිවෙනවා නම් දැක්මක් තිබුණොත් තියෙන මට්ටම හැදෙනවා නම් හදා ගන්නවා නම් ඒකට කියනවා දුක්ඛං වේදිතබ්බෝ කියලා. එතකොට එයාට කෙටියෙන් කිව්වොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මෙයාට දුක්ඛ සත්‍යෙන් නිදිච්ච එකම වස්තුවක්වත් තුන් භූමිය තුල පෙනෙන්නේ. තුන් භූමිය කියලා කියන්නේ දුකක්මයි කියන නුවණ. මොකද ඒ හැම තැනකම තියෙන්නේ ජාතිය ස්වභාව කොට ඇති, ජරාව ස්වභාව කොට ඇති, ව්‍යාධිය ස්වභාව කොට ඇති, මරණය ස්වභාව කොට ඇති ධර්මයි කියන එක යාට එනවා. කුමක් නිසාද? අර ජාති ජරා මරණ කියන නිමිති ටික හොඳට ගන්නවා. ඒ නිමිති ටික අරගෙන තාම ඒ தත්ත්වයටපත් නොවුණු නමුත්පත් වෙන්න පුළුවන් දේ එයා නුවණින් පහල කරගන්නවා, ප්‍රකට කරගන්නවා. මේ ස්වභාවය නොඉක්මපු ධර්මයි මේ. එහෙනම් මේ ස්වභාවය නොඉක්මපු ධර්ම මේ ස්වභාවයට කවදා හරිපත් වෙනවා නම් අදද කියන්න වටිනවා ජාති ජරා මරණයන්ගෙන් යුක්ත ධර්මයෝයි කියලා කියන නුවණ යාට ඇති වෙනවා. එතකොට දුක්ඛං වික්ඛේ වේදිතබ්බං කියනකොට පංච උපාදානස්කන්ධයම ඔය ආයුරින් තේරෙන්නට ඕනේ. ඒ කියන්නේ දුක විතරක් නෙමෙයි ලෝකයා දුකයි කියන එකත් ලෝකයා සැපයි කියන එකත් සැපයි දුකයි දෙකම දුකයි කියන නුවණක් යම් කිසි කෙනෙකුට එන්නට ඕනේ. අන්න එහෙම ආපු දවසටයි පින්වතුනි අපිට මේ දුක ගැන නුවණ තියනවා, දුක ගැන දන්නවා කියන කාරණාව එන්නේ. දුක ගැන කලකිරෙනවා කියන තැනට යම් කිසි කෙනෙක් එනවනම් අන්න ඒ විදිහට ආපු කෙනෙකුයි. අර උපමාවම පොඩ්ඩක් සිහිපත් කරගන්න මම මුලින් මතක් කරපු හොඳට නිල් පාටට වතුර පිරීලා දෙගොඩ තලා මට්ටමට යන ගඟ හම්බ වෙන වෙලාවෙදි බලාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අද මේ මට්ටම තිබුණාට පායන කාලෙට මේකේ වතුර බිඳුවක්වත් නැති වියලිච්ච ඇලක් වෙනවා නම් අනේ මට අද මේ තියෙන මට්ටම විතරක්
තියෙන එක ප්‍රාර්ථනා කළොත් මට ලැබෙන්නේ කවදා හරි දවසක පායන කාලේට වතුර පොදක්වත් නැති මට්ටමේ ඇලක් නේද කියලා සිහි කළා. අද තියෙන මට්ටමේ නොයැලෙන්න පුළුවන්කම හම්බෙන්න ඕනේ. ඒ වගේ අද මොනතරම් ලස්සනට ප්‍රියමනාපෙට තියෙන වස්තුවක් වෙන්න පුළුවන් අපි ප්‍රාර්ථනා කළොත් මේ රූපයේ ඉරණම හෙට දවසේදී මහා පිළිකාවක් හැදෙන මහා හොරි කුෂ්ඨයක් හැදෙන රූප පසුබිමක් වෙන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කළා තියෙන පිළිකාවක්, මම ප්‍රාර්ථනා කළා තියෙන හොරි කුෂ්ඨයක්, මම ප්‍රාර්ථනා කළා තියෙන මහලු බවක්, මම ප්‍රාර්ථනා කළා තියෙන ලෙඩ රෝගයක්, මම ප්‍රාර්ථනා කළා තියෙන මරණයක් ප්‍රාර්ථනා කළා, ලෙඩ රෝග ප්‍රාර්ථනා කළා, මහලු බව ප්‍රාර්ථනා කරන මට ලෙඩ රෝග මහලු බව මරණය ලැබීම මිසක අජරාමර බවක් ලැබෙයිද කියන එක බලන්න. යම් කිසි කෙනෙක් ලෝකයේ තුල පංච උපාදානස්කන්ධය තුල යමක් ප්‍රාර්ථනා කළා නම් ඒ ප්‍රාර්ථනා කරන්නේ දුකක් බව මතක තියාගන්න. ලෙඩවීම මහලු බව මරණයේ ස්වභාව කොට ඇති ධර්මතාවයක ප්‍රාර්ථනා කරන්නේ එයාගේ වර්තමානයේ විතරක් දකින්න පුළුවන්. එයින් ඔබේ පවතින නුවණින් දකින්න පුළුවන් ඇස් නැතිකම නිසා අනාගතයේ නොපෙනෙන කම නිසා වර්තමානයේට රැවටිලා යම් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රාර්ථනාව තුළ එයා දන්නේ නැති වෙන්න පුළුවන්. එයා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනට උපායාසයි ප්‍රාර්ථනා කළේ කියන කාරණාව. එතකොට ඒ අනවබෝධය නිසායි නැවත ජරා මරණ දුකෙන් අපි මිදෙන්නේ නැත්තේ. ජරා මරණ දුකේ අපි ඇලෙන්නේ බැඳෙන්නේපත් වෙන්නේ. ඒ නිසා හොඳට හැම කෙනෙක්ම නුවණින් දකින්ද වර්තමානයේක තිබුණු පමණකින් ප්‍රාර්ථනා කරන්ට සුදුසුද මෙතන පවතින යථාර්ථය මොකක්ද කියන එක නුවණින් බලන්නට ඕනේ. අන්න ඒ බඳු නුවණක් ඇතුව ජීවත් වෙන්න පංච උපාදානස්කන්ධය දකින්ද කියන අදහසක් ඇතුවයි භාග්‍යතුන් වහන්සේ දුක්ඛම් වික්ඛවේ වේදිතබ්බෝ කියලා පෙන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දුක්ඛස්ස නිදාන සම්භවෝ වේදිතබ්බෝ දුක්ඛයාගේ නිදාන සම්භවයේ දුක්ඛයාගේ ඇතිවීමේ කාරණාව පෙන්නනවා. මොකද්ද දුක්ඛයාගේ ඇතිවීමේ කාරණාව? තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා පෙන්නනවා. පින්වතුනි කොහොමද තණ්හාව නිසා දුක ඇති වෙන්නේ? දැන් හොඳට බලන්න අපි දැක්කා මේ පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා. පංච උපාදානස්කන්ධයේ දුකක් කියන එක නොදන්නා කම නිසා අපි මේකට තණ්හා කරනවා. හැබැයි පංච උපාදානස්කන්ධයේ දුකක් හැටියට නොදන්නකොට තේරුම් කරගන්නට ඕනේ අපි වෙන විදිහකට දන්නවා කියන එක. අවිද්‍යාව වැඩ දෙකක් කරනවා කියන එකත් මතක තබා ගන්න. එකක් ඇත්ත නොපෙන්නනවා, දෙක වැරද්දක් පෙන්නනවා. අවිද්‍යාව එකක් ඇත්ත නොපෙන්නනවා, දෙක සංඛාරය ඇති කරනවා. ඒ කියන්නේ ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය ස්වභාව කොට ඇති රූපයක් මෙතන තියෙන්නේ කියන එක අපිට නොපෙන්නනවා. දෙක සංඛාරයක් ඇති කරන, කර්මයක් ඇති කරන මේ මිනිස්සෙක් මේ ළමයානේ කියලා පෙන්නනවා. ඊට පස්සේ උන් දැන් අපි ප්‍රාර්ථනා කරන්නේ අනේ මට මේ වගේ දරුවෙක් ලැබේවා කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ. පින්වතුනි දැන් දුකට හේතුව තණ්හාවයි කියන්නේ අපි ප්‍රාර්ථනා කළේ දරුවේ. දැන් දරුවා කියලා ලැබෙන්න වෙන්නේ අපිට මොකද්ද? ඉපදීම ස්වභාව, ලෙඩවීම ස්වභාව, මරණය, මහලු බව ස්වභාව කොට ඇති රූපයක් තමයි ලැබෙන්න වෙන්නේ. ස්කන්ධ ටික. එතකොට අපිට ආපහු මේ දුක් ස්කන්ධ ටික උරුම වුණේ මොකක් නිසාද? තණ්හාව නිසායි. අර උපමාවෙම බලන්න අපිට වතුර පිරීලා ගලාගෙන යනකොට අද දවසේදී වතුර පිරුණාට හෙට දවසේදී වතුර නැති
මුඩු බිමක් බවට පත් වෙනවා නේද මේ ඇල කියලා නුවණින් බලාගන්න බැරිකම නිසා වර්තමානයේදී අපි ආස කරනවා මේ ඇලට. ඒ හින්දා තණ්හාව තමයි අනේ මට අපිටත් මෙහෙම ඇලක් තිබුණා නම් කියලා අපි ප්‍රාර්ථනා කරනවා තණ්හා කරනවා. ඔන්න අපිටත් එහෙම ඇලක් හම්බ වෙනවා. අනේ එහෙම ඇලක් හම්බ වුණාම ඒ ඇලේ පායන කාලෙට වැහි කාලෙට වතුර තියෙනවා පායන කාලෙට වතුර නැහැ. එහෙනම් වතුර නැතිකම ලැබුණෙත් අපිට තණ්හාව නිසා නෙමෙයිද කියලා බලන්න. දැන් ප්‍රාර්ථනා කළේ අපි ඇල විතරයි. ඇලේ ස්වභාවය වතුර නැති වෙන එක. එහෙනම් තණ්හාව නිසායි අපිට වතුර නැතිකම ලැබිලා තියෙන්නේ. අපි දන්නේ තණ්හාව නිසායි වතුර නැතිකම ලැබෙන්නේ කියලා. අපි හිතුවේ හොඳට තණ්හා කෙරුවාම ප්‍රාර්ථනා කළාම හොඳට වතුර ඇතිකම විතරයි අපිට ලැබෙන්නේ කියලා අපි හිතාගෙන හිටියේ. නමුත් හොඳට මතක තියාගන්නට ඕනේ තණ්හා කළාම ප්‍රාර්ථනා කළාම ඒ බඳු ඇලක් ලැබුණොත් වැහි කාලේදී වතුර ඇතිකම ලැබෙනවා වගේම පායන කාලේදී වතුර නැතිකමත් ලැබෙනවා. ඒ ඇලේ ගතිය එහෙමම අපිට වෙන් කරන්න බැරුව හම්බ වෙනවා කියන එක. මොකද ඒ බඳු ඇලක් ලැබුණොත් වැහි කාලේට විතරයි වතුර ගලාගෙන යනවා අනිත් කාලෙදී එහෙම ඇල කියලා එකක් නැහැ. ඒක අහෝසි වෙනවා කියලා එකක් නැහැ. ඒ වගේ අපි මෙච්චර කාලයක් හිතාගෙන ඉන්නේ අපි ප්‍රාර්ථනා කළාම සතසහගත අරමුණු ලස්සන රූපයක් ප්‍රාර්ථනා කළාම ඒ ලස්සන රූපේම අපිට ලැබෙනවා ඒ සැපේම අපිට ලැබෙනවා කියන එක හොඳට මතක තියාගන්න. ඒ ප්‍රාර්ථනාව මුල් කරගෙන ඒ තණ්හාව නිසාම තමයි ඒ ලස්සන රූපය වගේම ඒ රූපයට ඇතිවෙන හොරි කුෂ්ඨ දද හැදෙන්නේ ඒ වගේම අංශභාග පිළිකා හැදෙන්නේ ඒ වගේම ඒ රූපේ තමයි මහා කන් ඇහෙන්නේ ඇස් පෙනෙන්නේ නැති මහලු බව කියන දිරණ ස්වභාවයටපත් වෙන්නේ ඒ රූපේමයි නැරෙන්නේ. එහෙනම් ඒ ප්‍රාර්ථනාව නිසාමයි ඒ ටික අපිට උරුම වුණේ කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. තණ්හාව නිසා අපි හිතන විදිහ ලැබෙන සැප විතරක් එහෙම නෙමෙයි ලැබෙන්නේ. දුකත් ලැබෙනවා. ඒකයි දුක කියන එක සැප කියන එක ආස්වාදයේ ටිකයි ආදීනව බොහෝයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මහානි කාමයාගේ ආස්වාදයේ බොහොම ටිකයි ආදීනවේ බොහෝ වැඩි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා දුකට හේතුව තණ්හාවයි කියනකොට මෙන්න මේ පරියායම තේරුම් කරගන්න අපි සැපයි කියන අදහස ඇතුව ප්‍රියයි කියන අදහස ඇතුව ඒක ප්‍රාර්ථනා කළාම ඒ සැප වූ ප්‍රිය වූ ටික විතරක් නෙමෙයි අපිට ලැබෙන්නේ ඒ සැප වූ ප්‍රිය වූ වස්තුවේ සිද්ධ වෙන්න පුළුවන් ඉරණමක් තියෙනවා නම් ධර්මතාවයක් තියෙනවා නම් ඒ ටිකටත් අපි උරුමකාරයෙක්. ඒක දිරන්න පුළුවන් නම් ලෙඩ වෙන්න පුළුවන් නම් මැරෙන්න පුළුවන් නම් ඒ ටිකත් උරුමකාරයෙක්. ඒ ටිකටත් අපි වගකිය යුතුයි කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් යම් කිසි කෙනෙක් යම් කිසි පවුලක අවාහ විවාහ කටයුත්තක් කරගන්න යනවා කියනකොට හරියම ලස්සනයි. ලස්සන ගෑනු ළමයෙක් ඉන්න පවුලක්. මේ ගෑනු ළමයා විවාහ වෙන්න යන්නේ. හැබැයි ගෑනු ළමයාගේ අම්මට අංශභාගය හැදිලා. තාත්තගේ ඇස් පේන්නේ. අයියා මල්ලි කෙනෙක් ඉන්නවා නැගිටින්න බෑ පිළෙක් වගේ. එතකොට හොඳට මතක තියාගන්නට ඕනේ මේ ලස්සන ගෑනු ළමයා බඳිනකොට විවාහ කරගන්නකොට දෑවැද්ද හැටියට අච්චර දුක් ටිකකුත් එනවා කියන එක. දැන් Tamanට මග අරින්න බෑ. Tamanගේ යුතුයකම Tamanගේ නෑදෑයි මේ අයටත් උපකාර කරන්නට උපස්ථාන කරන්නට ඕනේ. ආස්වාදයේ වගේ මේකේ ආදීනයකුත් තියෙනවා කියන එක මතක තියාගන්නට ඕනේ. කැමති වෙන්නට ඕනේ. එහෙනම් මේ ආස්වාදයට විතරක් නෙවෙයි මේ ආදීනවයටත් මුණ දෙන්නට බලාගෙන මේ කාරණාවට කැමති වෙන්නට ඕනේ. අන්න ඒ වගේම මංගල කටයුත්තක් තමයි මේ තුන් භූමිය තුලම තියෙන්නේ. තුන් භූමිය තුල යම් කිසි ස්කන්ධයක් ලබා ගන්නවා කියන්නේ අන්න අර ගෙදරක අන්ධ තාත්තයි ඔත්පල වෙච්ච අම්මයි අතපය වළංගු නැති සහෝදරියයි ඉන්න ගෙදරකින් අවාහ ලස්සන රූම කාන්තාවක් අවාහ විවාහ කරගන්නවා වගේ තමයි වර්තමානයේ තේන්ද තිබුණු පමණකින් ප්‍රිය වූ මනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බයක් ගත්තහම ඒ එක්කම ඒ පවුලටම නෑදෑ වෙලා ඒ එක්කම ඒ පවුලෙම ඉන්නවා
මහලු බව, ලෙඩවීම, මරණය කියන නෑදෑයෝ ටිකකුත් ඒ අයවත් බාරගන්න බලාගෙන ඒ අයගේත් නෑදෑකම් කියන්න බලාගෙන අපි ඒ තුන් භූමිය අනුගේ ස්කන්ධයක ආවයා කටයුත්ත කරගන්නට ඕනේ කියන කාරණාවත් තුන් සිහිපත් කරගන්නට ඕනේ. එබඳු අයිතියකින් යුක්තයි කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. ඒ නිසා තණ්හාව දුකේ ඇතිවීමයි කියන කාරණාව මේ තුන් තේරුම් කරගන්නට ඕනේ. එතකොට දුකේ නානත්වය මොකද්ද කියනකොට භාගතුන් වහන්සේ පෙන්නනවා අත්තිදුක්ඛේ දුක්ඛං අදිමත්තං. ඒ කියන්නේ ඉතා දැඩි රළු දුකකුත් තියෙනවා. ඒ වගේම අදිමාත්‍ර ස්වභාවය අඩු. ඒකේ දුක්ඛ ස්වභාවය අඩු දුකකුත් තියෙනවා. දුකේ වැඩිකම ඇති දුකකුත් තියෙනවා. දුකේ අඩුකම ඇති දුකකුත් තියෙනවා. මේ තමයි දුකේ නානත්වය. එතකොට තව දුකක් තියෙනවා කිප්පා විරාගා. තව දුකක් තියෙනවා දණ්ඩා විරාගා. ඒ කියන්නේ බොහෝම ඉක්මනට නැති වෙලා යන්න පුළුවන් දුකකුත් තියෙනවා. යෝසියකට තමන්ව අතහැරලා යන්න දුකකුත් තියෙනවා. ඒ කියන්නේ අපිට කකුලේ කටුවක් වගේ යනොත් ඒ දුක ඒ තරම් රළු දුකක් නෙමෙයි. කඩිය කුඹියක සියුම් දුකක්. නමුත් කඩියකින් කිංසකින් යනොත් ඒ දුක ටිකක් බලවත් වැඩි. ඒ වගේ දුකේ අඩු වැඩි කමකුත් තියෙනවා. ඒ වගේම කවුරු හරි මොනවා හරි දෙයක් අපේ අතින් නැති වුණා. ඔන්න ඒ දුක ටිකක් කල් තිබුණා නැති වුණා. නමුත් එහෙම නෙමෙයි අපේ දරුවෙක් නැති වුණා. ඔන්න මේ දුක ගොඩාක් කල් තියෙනවා. ඒ වගේ ඉක්මනට නැති වෙලා යන දුකකුත් තියෙනවා. බොහෝ කාලයක් නැති වෙන දුකකුත් තියෙනවා කියලා මේ වගේ දුකේ අඩු වැඩිකම සහ ඉක්මනට නැති වෙන ඉක්මනින් නැති නොවන කියන මෙන්න මේ ප්‍රභේදයේ දකින දුකේ නානත්වයේ දුකේ වේමත්තතාවය කියන එක. ඒ වගේම දකින්නට ඕනේ දුකේ විපාකයේ කියන කාරණාව. දුකේ විපාකයේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් දුකෙන් නැදුනේ, දුකෙන් තවුනේ, දුකෙන් යුක්ත වෙලා කිසි මුලාවටපත් වෙනවා නම්, ශෝක කරනවා නම්, කලාන්ත වෙනවා නම්, පාපිය අද්දගා අඬනවා නම්, අනේ මට පිහිට පිණිස කවුරුත් නැද්ද? මගේ දුක නැති කිරීම පිණිස වචනයක් දෙකක් හෝ කියන්න මට කෙනෙක් නැද්ද කියලා තමන්ගේ දුක නැති කිරීම පිණිස පිටට පිළිසරණ සොයාගෙන පිටතට පැමිණීමක් තියෙන මේක තමයි දුකේ විපාකය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා දුකේ විපාකය මොකද්ද? සම්මෝහයටපත් වීම දුකේ විපාකය. අනුන්ගේ පිළිසරණ හොයන්නගෙන ලක්ෂණයටපත් වීම, අනුන්ගෙන්ට බැගෑපත් වෙන්න පුළුවන් ස්වභාවයටපත් කරන ලක්ෂණය තමයි දුකේ විපාකය. අනේ මම දුකෙන් මාව බේරගන්න කවුරුත් නැද්දෝ කියා තව පිහිටක් හොයන්නට පැමිණෙන ස්වභාවයට කියනවා දුකේ විපාකය කියලා දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. එතකොට මෙතනදී දුකේ විපාකයේ හැටියට පෙන්වන්නේ මොකද්ද? සම්මෝහ ස්වභාවයට පත්වීමත්, ඒ වගේම අනුන්ගේ පිහිට සෙවීම, බහිද්ධා පරියේත්ති. ඒ කියන්නේ බාහිර පරිේශණය සඳහා අනුන්ගේ පිහිට පිළිසරණ හොයාගෙන පැමිණීම, සම්මෝහයට පත්වීම, මෝහයට මුලාවට පත් කරවීමත් කියන මෙන්න මේ ධර්මතා දෙක දරනවා පින්වතුනි. දෙකට පත් කරනවා මේ දුකේ විපාකයක් හැටියට. එතකොට දුකේ විපාකයේ ඒක. දුකේ නිරෝධය මොකද්ද? තණ්හාවගේ නිරෝධය දුකේ නිරෝධයයි. තණ්හාවගේ නැති කිරීම කියලා කියනකොට පින්වතුනි අපිට තණ්හාව කියන කෙන්නේ දුක් සහගත අරමුණ නෙමෙයි, සැප සහගත අරමුණ. ඒ තණ්හාව නැති කරන්න තියෙන ක්‍රමයක් වෙන මොකුත් නෙමෙයි. මෙන්න මේ සම්මාදිට්ඨියමයි. දැන් තණ්හාව නැතිකොලොත් මට මේ වගේ පුද්ගලයක් ලැබේවා, මේ වගේ ආත්මයක් ලැබේවා, මේ වගේ ස්කන්ධයක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා නොකළොත් ඒ ස්කන්ධ ටිකේ එක්ක තියෙන දුක් ටික අපිට උරුම වෙන්නේ නැන්නේ. අන්න ඒ වගේ ප්‍රාර්ථනාව කියන එක නැති කළා දුක්ඛ ස්කන්ධයන් නැති කිරීම අපිට පුළුවන්. අපි අර අලදිහා බලන මේ වගේ ඇලක් අපිට තියෙනවා නම් හොඳයි කියලා අපි ප්‍රාර්ථනා නොකළා නම්, තණ්හා නොකළා නම්
අගෝස්තු කාලෙට වතුර නැති ඇලක් ලැබිලා වතුර ටිකක් බොන්න නැතුව දුක් විඳින පීඩාව අපිට එන්නේ නැහනේ. එහෙම ප්‍රාර්ථනා කරලා තණ්හා කරලා එහෙම ලැබුණොත් මේ ඒ විදිහලක් ලැබිලා පිපාසයෙන් ඉඳ අපිට අවස්ථාව හම්බුනේ. ඒ වගේ අපිට ලෙඩ වෙන්න පුළුවන් මහලු මරණයටපත් වෙන්න පුළුවන් ස්වභාවයේ යටින් හංගවලා උඩින් ලස්සනට පෙන්ලා තියෙන රූපය හම්බ වෙද්දී අපි ඒකට ප්‍රාර්ථනා කළ නිසායි උඩ තියෙන ටික අත හැරිලා යට ටික උඩට එනකොට අපිට දුක ආවේ. නමුත් උඩින් තියෙන රූපය උඩින් තියෙන රූපේ ලස්සනට ප්‍රියමනාපව පේන්න තිබුණත් පේන්න තියෙද්දි එයින් ඔබේ පවතින යථා භූත ස්වභාවයේ ඉදීම ලැබවීම මහලු බව ස්වභාව කොට ඇති ධර්මයක් කියලා මෙනෙහි කළා බලනවා නම් බැලුවාම තණ්හාව අපිට හිතින්නේ. එතකොට ඒ වගේ දේවල් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ දේවල් හොයා යන්න. එතකොට ඒ කියේ ලෙඩවීම ප්‍රාර්ථනා කළේ නැහැ. මහලු බව මරණය ප්‍රාර්ථනා කළේ නැහැ. ඒ දේවල් ලෙඩවීම මහලු බව මරණය හොයා ගියේ නැහැ. ඒ කියන්නේ දුක හොයා ගියේ නැහැ. දුකේ නැතිවීමම ඒකම. දුක නූපදින ස්වභාවයටපත් වෙන තණ්හාව නැති වෙනකොට එතකොට යම් කිසි කෙනෙකුට තණ්හාවගේ නැති කිරීමෙන් දුක නැති වෙනවා කියලා කියන්නේ භාගතුන් වහන්සේ. ඒ නිසායි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් දුක නැති කරන මාර්ගය සීලයක පිහිටන්ට ඒ වගේම සමත කමඨහනකින් හිත එක්තන් කරන්ද මේ දුක ඇතිවෙච්ච හේතුව දුක නැතිවීම දුකේ නානත්වය දුකේ විපාකය දුකේ නිරෝධය කියන මේ ධර්මතා ටිකම මෙනෙහි කරන්න. මේ පෙන්නපු ආකාරයට ජීවිතයේ හැම වෙලාවකම වැඩට යනකොට ගමන් බිම යනකොට සැපසහගත අරමුණේදී අහත පෙනෙන මට්ටමට නොපෙනුනාට එයින් ඔබට පවතින යථා ස්වභාවය නුවණින් ඔයගලන්ට දුක් බව බලන්න පුළුවන් නම් මෙන්න මේකමයි සම්මාදිට්ඨිය. එතකොට මෙන්න මේ විදිහට සීලයක පිහිටලා සමාධි වඩමින් මෙන්න මේ පරියායම නුවණින් ඔයගලන්ට බැලුවොත් ඔයගලන්ට මේ දුකේ කලකිරීම ඇති වෙනවා කියන කාරණාව නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි වෙනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට යම් කිසි කෙනෙක් දුක දන්නවා නම් දුකේ ඇතිවීමත් දුකේ විපාකයක් දුකේ නානත්වයක් දුකේ නැති තැනක් නැති කිරීමත් මාර්ගයක් දන්නවා නම් එයා දුක නැති කිරීම පිණිස දුකේ කලකිරීම පිණිස පවතින භ්‍රමචර්යාව දන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ නිබ්බේධික පරියාය සූත්‍රය දේශනා කරලා මහණෙනි කලකිරීම නම් වූ ධර්මපරියාය නිබ්බේධික පරියාය නම් වූ ධර්මපරියාය දේශනා කරනවා. කලකිරීමේ ක්‍රමය නම් වූ දහම් ක්‍රමය දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ක්‍රම 6ක් අපිට පෙන්වුවා. මේ ක්‍රම 6න් යම් කිසි කෙනෙකුට එක ක්‍රමයක් හෝ මතක තබාගෙන ඊට අනුව හිත මෙහෙवला ඊට උපකාරීව සීලයක පිළිපදලා සමාධි වඩමින් ඒ ක්‍රමය දකින්න පුළුවන් නම් පින්වත්නි මෙච්චර කාලයක් සසරේ කලකිරිලා සසරෙන් මිදෙන්න අපිට බැරි වෙච්ච මේ දුක්ඛාගත සසරෙන් අපිට මිදී ගන්න පුළුවන් කලකිරීම ඇති කර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ නිබ්බේධික පරියාය සූත්‍රය බොහෝ වටිනා සූත්‍රයක්. මට ලැබුණු අවස්ථානුරූපව සිටින් පුළුවන් හැටියට මම මේක මතක් කළේ. මේක තවත් ඔබට බොහෝම වටිනා කාරණා තියෙනවා කියන කාරණාවත් මතක් කරනවා. මේ නිබ්බේධික සූත්‍රය පින්වතුනි අපේ ජීවිතයට හරියම වටිනාකමක් ලබා දෙන සූත්‍රයක්. මේ පින්වතුන්ට ඒක අරගෙන ඕනනම් බලන්නට පුළුවන්. ඒක පෙළ දහම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ තියෙන 6 වෙනි නිපාතයේ මහා වර්ගයේ තමයි මෙන්න මේ සූත්‍රය තියෙන්නේ. මේ සූත්‍රයේදී කලකිරීමෙන් පිණිස පවතින කාරණා 6ක් පෙන්වුවා. කාමය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, ආශ්‍රවය ගැන, කර්මය ගැන, දුක ගැන. ඒ දේශනා 6ම ඒ ක්‍රම 6ම මම අනුපිළිවෙලින් දේශනා කළා. මට තේරෙන පමණකින් මට හැකි පමණකින් මේක වඩා හැකි
මේ කල්යාණ මිත්‍රයෝ අපිට හම්බ වෙන්න පුළුවන්. මේ අඩුපාඩු තියෙනවා නම් ඒ තැන්වලට හදාගන්න බලාගන්න. මෙතනදී මේ තමයි නිවන් දකින මාර්ගය, මේ නිවන් දකින්න තියෙන ක්‍රමය පෙන්වුවා කියන එකයි මට මතක් කරන්න තියෙන්නේ. මේ ධර්මය අහන්න ආපහු භාවනාව කියලා එකක් හොයාගෙන යනවා, නිවන් දකින්න උත්සාහවත් වෙන ක්‍රම හොයාගෙන යනවා කියලා එහෙම එකක් නැහැ කියන එකත් මතක් කරනවා. මේ වගේ ධර්මයක් දැනගත්තට පස්සේ සීලයක පිළිපදලා සමාධි වඩලා ඒ ධහම දකින්න කටයුතු කරන එකයි නිවන් මඟ දකින්න දවසට දැකලා ලෝකේ කලකිරලා ලෝකයෙන් මිදෙනවා. ඒ මිදීමට කියනවා අනිමිත්ත චේතෝ විමුක්තිය, ශුන්‍යත චේතෝ විමුක්තිය, අප්පනිහිත චේතෝ විමුක්තිය කියලා. ඒ තුන් මිදීමට කියනවා නිවන කියලා. ඉතින් ඒ මිදීම ගන්න නම් නොයලෙන්න ඕනේ, නොයලෙන්න නම් කලකිරෙන්න ඕනේ, කලකිරෙන්න නම් මේ දහම් පරයය දකින්න ඕනේ, දකින්න නම් හිත සමාධියෙන්න ඕනේ, සමාධිය ඇති කරගන්න ඕනේ, සීලයක පිටන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ ස්කන්ධ පහ ගැන තේරුම් කරගෙන තමන්ගේ නිවීම තමන්ගේ නිදීම මේ ජීවිතේම හදාගන්න කියන කාරණාවත් මතක් කරනවා. මගේ මේ දහම් පරයය දේශ කලකිරීමේ ක්‍රමේ නම් මේ දහම් පරයය දේශනා කළ මේ දේශනාව හැම දිනාටම මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට නැත්නම් මේ දුක්ඛාගත සසරේ කලකිරීම ඇති කර ගැනීම පිණිසම හේතු උපනිශ්‍රය වේවා කියලා හැම දිනම සාදුනාදයක් පවත්වන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං. සම්දනාතම කෙරුවන් සරණයි.